ะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะ තෙරුවන් සරණයි සියලු දෙනාටම සංසාරයේ පිළිබඳව යම් ප්‍රමාණයක හෝ දැනුමක් අවබෝධයක් තියෙන උදවිය ඒ සංසාරයෙන් මිදීම සඳහා ප්‍රමාදී වෙනවා. මෙන්න මෙහිදී විශේෂයෙන් ඔබේ අවධානයට ගත යුතුම කරුණු තුනක් තියෙනවා. ඒ තමයි සිත් සතන් තුල පවතින තෘෂ්ණාව, මානය, දෘෂ්ටිය කියන කරුණු තුන. මෙහිදී මේ තෘෂ්ණාව කියන එක, කාම තෘෂ්ණාව පිළිබඳව සැලකුවොත් එය තම තමන්ගේ සිත් සතන් තුළ තියෙනවාද කියලා යම් ප්‍රමාණයකට හෝ තේරුම් අරගන්නට පහසුයි. නමුත් මේ කරුණු තුන අතුරෙන් දෘෂ්ටිය තම තමන්ගේ සිත් තුළ පවතින්නේ කෙසේද කියලා තේරුම් අරගන්න එක ඒ තරම් ලෙහෙසි පහසු කාරණාවක් එහෙම නෙමෙයි. කොහොම නමුත් මේ සංසාරයෙන් මිදෙන්නට නම් ඒ උත්තරීතර නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නට නම් දෘෂ්ටීන් අපි දුරු කළ යුතුම වෙනවා. ඒ නිසා දෘෂ්ටි පිළිබඳව ඔබේ අවබෝධය ඉතාමත්ම වැදගත් ඔබේ නිවන් මාර්ගය සඳහා. අපි සාකච්ඡා කරන්නේ අන්න ඒ දිට්ඨි පිළිබඳවයි. මේ විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපය. අදත් සුපුරුදු පරිදි සාකච්ඡා මණ්ඩපයේට වැඩම කොට සිටිනවා. ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිත හාමුදුරන් වහන්සේ අපි තාමත් ගෞරවයෙන් හාමුදුරන් වහන්සේව පිළිඅර ගන්නවා. තෙරුවන් සරණයි කසේනාසන. ඔබ දන්නවා දීඝනිකායෙහි සංගීති සූත්‍රය පිළිබඳවයි අපි මේ සාකච්ඡා මණ්ඩපයේ සති ගණනාවක් මාස ගණනාවක් තිස්සේ සාකච්ඡා කරන්නේ. ඒ සංගීති සූත්‍රයේ එන භව දිට්ඨි සහ විභව දිට්ඨි පිළිබඳව සාකච්ඡා කරනකොට දිට්ඨි සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කරන්නට තිබෙන බව අපිට දකින්නට ලැබෙනවා. ඒ නිසා දිට්ඨි සම්බන්ධයෙන් ඉතා පුළුල් විග්‍රහයක් සිදු කිරීමට මේ සති කිහිපයක් අපි වැය කිරීමට කල්පනා කළා. එය ඔබේ අවබෝධයට විශේෂයෙන් ඔබේ නිර්වාණගාමී මාර්ගයට අතිශයින්ම වැදගත් වන කාරණාවක්. ඉතින් දිට්ඨි පිළිබඳව කතා කරනකොට විශේෂයෙන් මේ භව දිට්ඨි සහ විභව දිට්ඨි පිළිබඳව කතා කරනකොට මේවා යෙදෙන තවත් දෘෂ්ටීන් 14ක් පිළිබඳව අපිට සාකච්ඡා කරන්නට තියෙනවා. ඉතින් එහි එකක් පිළිබඳව අපි සාකච්ඡා කොට නිම කළා අස්සාද දිට්ඨි පිළිබඳව. ඉතින් ඊට පස්සේ අපිට හම්බ වෙන අත්තාන දිට්ඨිය පිළිබඳව අපි පසුගිය සතියේහි අත්තාන දිට්ඨිය පිළිබඳව යම් ප්‍රමාණයක පැහැදිලි කිරීමක් සිදු කළා. තවත් අපිට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තියෙනවා. කසපහඳුරනේ අත්තාන දිට්ඨිය පිළිබඳව ඉතා කෙටි හැඳින්වීමකුත් එක්ක අපි ඉදිරියේ සාකච්ඡා කරගෙන යමු. තෙරුවන් සරණයි සියලු දෙනාටම. භව දිට්ඨි සහ විභව දිට්ඨි පිළිබඳව කරන සාකච්ඡාවේදී ඒ භව දිට්ඨි සහ විභව දිට්ඨීන් ඇසුරු වන අනිකුත් දෘෂ්ටීන් පිළිබඳව කතා කරනකොට තමයි අස්සාද දිට්ඨිය සහ අත්තානු දිට්ඨිය පිළිබඳව අප සාකච්ඡා කරන්නට යෙදුනේ. අත්තානු දිට්ඨිය තුළ ඒ ආත්ම දෘෂ්ටිය පිළිබඳවයි අප කතා කරන්නේ. ආත්ම දෘෂ්ටිය කියනකොට ඒ ශාස්ත්‍රත වශයෙන් හෝ උච්ඡේද වශයෙන් හෝ යම් කිසි කෙනෙකුට ආත්මය පිළිබඳව යම් දැක්මක් තියෙනවා නම් අන්න ඒ ආත්මය පිළිබඳව පවත්නා ආත්ම ස්වභාවයක් පිළිබඳව අදහසක් තිබෙනවා නම් අන්න ඒක තමයි මේ අත්තානු දිට්ඨිය හැටියට මෙතනදී අපිට පැහැදිලි කරගන්නට අවශ්‍ය. ඒක ඒ පෘථග්ජන චිත්තසංතානයන්හි නිරතුරුවම පවත්නා දෘෂ්ටියක් තමයි අත්තානු දිට්ඨිය කියලා කියන්නේ. අත්තානු දිට්ඨිය නිසා තමයි බොහෝ දෙනෙක් මේ බොහෝ අකුසල කර්මයන් සිද්ධ කරන්නට පෙළඹෙන්නේ. නැතිනම් බොහෝ අකුසලයන්ට මූලික වෙන දෘෂ්ටියක් තමයි මේ අත්තානු දිට්ඨිය කියලා කියන්නේ. ඉතින් මේ ශාසනයේ කතා කරන අනාත්ම දර්ශනය ගොඩනැගෙන්නෙම මේ පවත්නා ආත්ම දෘෂ්ටිය බිඳහෙලීම සඳහා. එතකොට මේ රූපය ආදී ධර්මයන් වේදනා සංඥා සංස්කාර ආදී දේවල් ආත්ම හෝ ආත්මනීය නැතිනම් ආත්මයකට සුදුසු දේවල් හැටියට කල්පනා කරන යම් වැරදි දැක්මක් තිබෙනවා නම් ඒ වැරදි දැක්ම දුරු කර ගැනීම සඳහා තමයි අනාත්ම දර්ශනය ගොඩනගන්නේ. එතකොට මේ අනාත්ම දර්ශනය ගොඩනගන්නට නම් අපට අවශ්‍ය වෙනවා මොකද්ද මේ ආත්ම දෘෂ්ටිය කියන එක පිළිබඳව තේරුම් ගන්නට. එතකොට ආත්ම දෘෂ්ටිය පවතින්නේ කුමන ස්ථානවලද? ආත්ම දෘෂ්ටිය අසුරු කරන්නේ කුමන තැන්ද කියන එක ගැනත්
අපට මෙතනදී තේරුම්ගෙන ඉඳීම ඉතාම වැදගත් වෙනවා. ඒ නිසා මේ කරන කාරණාවන් මේ අපි කරන ධර්ම විග්‍රහයන් ඔක්කොම පාඩමක් විදිහට ඔබට මතක නොතිබෙන්නට පුළුවන්. නමුත් මේ දේවල් මේ කෙලෙස් ධර්මයන් මේ තමා තුළ පවතින ආකාරය පිළිබඳව හඳුනා ගැනීම තමයි මෙතනදී වැදගත් වෙන්නේ. එතකොට තමයි තමා විසින් කළ යුත්තේ කුමන මාර්ග භාවනාවක්. එහෙමත් නැතිනම් මාර්ගයක් විදිහට තමන් අනුගමනය කළ යුත්තේ කුමන ආකාරයෙන්ද කියන එක ඔබට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නේ තමාගේ චිත්තසංතානගත ඒ පවත්නා දෘෂ්ටි සහගත ඒ කෙලෙස් ධර්මයන් පිළිබඳ අවබෝධ කර ගැනීම. ඒ නිසා මේ කතා කරන දේවල් අර පාඩමක් විදිහට කෙනෙක් හිතන මේ ඔක්කොම අපි ඉගෙනගෙන ඉන්නට ඕනේද නිවන් දකින්න, මේ ඔක්කොම දැනගත්තේ නැති වුණොත් කෙනෙකුට නිවන් දකින්න බෑද, නිකන් අර ලොකු මේකට බරක් යොදා ගන්නට ඇතම් කෙනෙක් උත්සාහවත් වෙනවා. මේ ඔක්කොම දැනගෙන යන්නට ඕනද, මේව තේරුනේ නැති වුණොත් නිවන් දකින්න බෑද කියලා. ඇත්ත වශයෙන්ම මේව තේරුනේ නැති වුණොත් නිවන් දකින්න බෑ කියලා නෙමෙයි මේ කියන්නේ. මේ කෙලෙස් ධර්මයන් දුරු කරගන්නට නම් මේ පිළිබඳව තියෙන අවබෝධය ඊටාම වැදගත් වෙනවා. යම් සතුරෙක් ඔබට ඉන්නවා නම් ඒ සතුරා පිළිබඳව ඔබ යම් තොරතුරු දන්නා පමණට ඒ සතුරා පරාජය කරන්නට ඔබට පහසුයි. ඒ සතුරාගේ දුර්වල ස්ථානයන් මොනවද? ඒ සතුරා ප්‍රහාණය කරන්නට නැත්නම් සතුරා නැති කරන්නට ඔබ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග, ඔබේ ශක්තිය ඔබ යෙදවිය යුත්තේ මොන මට්ටමෙන්ද? මේ හැම දෙයක් පිළිබඳව ඔබට විනිශ්චය කරන්නට නම් ඔබේ සතුරා පිළිබඳ විනිශ්චයක් ඔබ සතු විය යුතුයි. අන්න ඒ වගේ තමයි මේ දෘෂ්ටිය පිළිබඳව විනිශ්චයක් ඔබ සතු විය යුතුයි. මේ දෘෂ්ටිය ප්‍රහාණය කරන්නට නම්. ඉතින් මේ පිළිබඳව අමුතුවෙන් පාඩම් කරගෙන වෙනම පාඩම් විදිහට මතක තබා ගත්තේ නැති වුණත් මේ කාරණා සමූහය තුළ තම సంతానගත කෙලෙසේ හඳුනා ගැනීම ඊටාම වැදගත් වෙනවා. ඒ තුළින් Tamanට පුළුවන් නිර්වාණගාමිනී ප්‍රතිපදාව අනුගමනය කිරීමේදී ඊටාම පහසුවෙන් මේ මඟ යන්නට. ඒ නිසා මේ අත්තානුදිට්ඨිය පිළිබඳව අපි කතා කරන කාරණා ටික ඔබේ ජීවිතයට ඊටමත් වැදගත් දෙයක් බවට පත් වෙයි. ඉතින් පසුගිය දේශනාව තුළ අපි අත්තානුදිට්ඨිය පිළිබඳව කතා කරනකොට අත්තානුදිට්ඨිය රූපය පිළිබඳව රූපය අසුරු කරගෙන කොහොමද ආත්ම සංකල්පය ගොඩනගන්නේ කියන එක කතා කළා. එතකොට එතනින් හතර ආකාරයක් අපි කතා කළා. රූපං අත්තතෝ සමනුපස්සති, රූපය ආත්මයක් කොට දකිනවා. රූපවන්තං වාත්තානං සමනුපස්සති, රූපවත් ආත්මයක් දකිනවා. අත්තනිවා රූපං රූපස්මින් වාත්තානං කියලා මේ විදිහට කාරණා හතරක් පිළිබඳව අප කතා කළා. ඉතින් රූපය පිළිබඳව කතා කරනවා වගේම අද අපිට තියෙනවා අනික් ස්කන්ධ ධර්මයන් පිළිබඳවත් කතා කරන්නට කෙනකෙනාට අදාළ වෙන ආකාරයන් අනුව. ඒ කියන්නේ ඇතම් කෙනෙකුට රූපය පිළිබඳවම නෙමෙයි අනිකුත් ස්කන්ධයන් අනුවත් මේ දෘෂ්ටිය ගොඩනැගෙන ආකාර අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒක මේ කාරණා ටික විමසගෙන යනකොට මේක අපේ සිත මොනතරම් මේ දේවල් වල බැසගෙන පවතිනවාද කියන කාරණාව ඔබට තේරුම් ගන්නට පුළුවන්කම ලැබේවි. වේදනාව පිළිබඳව අප සලකා බැලීමේදී වේදනාව අනුව ආත්ම දෘෂ්ටිය ගොඩනගෙන ආකාරය අපට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට කතං වේදනං අත්තතෝ සමනුපස්සති, කොහොමද වේදනාව කියන එක ආත්ම වශයෙන් ග්‍රහණය කරන්න කියලා. යම් චක්කු සම්පස්සජං වේදනං, යම් චක්කු සම්පස්සේ නිසා උපන්නා වූ යම් වේදනාවක් තියෙනවා නම් සෝත සම්පස්සජං වේදනං, සෝත සම්පස්සයෙන් උපන් ගාන ජීවහා කාය මනෝ සම්පස්සයෙන් උපන් යම් වේදනාවක් තියෙනවා නම් මෙන්න මේ වේදනාව ආත්ම දෘෂ්ටි වශයෙන් කල්පනා කරනවා. එතකොට යා මනෝ සම්පස්සජා වේදනා, යම් මනෝ සම්පස්සජාවෙන් උපන් වේදනාවක් තිබෙනවා නම් ඒ වේදනාව සෝ අහං, ඒ වේදනාව මම හැටියට කල්පනා කරනවා. එතකොට යෝ අහං යම් ඒ මම කියලා දෙයක් තියෙනවා නම් සෝ මනෝ සම්පස්සජා වේදනා. එතකොට ඒ මම බවට පත් වෙන්නේ මනෝ සම්පස්සජ වේදනාවයි කියලා. දැන් එතකොට මේක මනෝ සම්පස්සයෙන් අරගෙන කතා කළාට මේක දැන් චක්කු සම්පස්සයෙන් උපන් වේදනා, සෝත සම්පස්සයෙන් උපන් වේදනා ආදියටත් අදාළ වෙන දෙයක්. දැන් අපි මේක සාමාන්‍යයෙන් සරලව කතා කළොත් එහෙම චක්කු සම්පස්සේ නිසා, ඒ කියන්නේ ඇසට රූපයක් ස්පර්ශ වීම නිසා යම්කිසි වේදනාවක් උපදිනවා. කෙනෙක් මේ වේදනාව අනුව තමයි විඳීම් සහගත ස්වභාවය අනුව තමයි පුද්ගල භාවය හඳුනා ගන්නට යෙදෙන්නේ. ඒ කියන්නේ තමන් කියන දේ තමන්ට දැනෙන්නේ වේදනාවත් සමග. ඒකට
රූපය කියන එකටත් වැඩිය අර විඳීම් සහගත ස්වභාවය. ඒ කියන්නේ සැප, දුක්, උපේක්ෂා වශයෙන් විඳින බවක් තියෙනවා නම් අන්නේ විඳීම් සහගත ස්වභාවය පිළිබඳව කල්පනා කරනවා ආත්මවාදයක් විදිහට, ආත්ම දෘෂ්ටියක් විදිහට. කල්පනා කරනවා මේ යම් විඳින බවක් තියෙනවා නම් මේ විඳින බව තමයි මම කියලා කියන්නේ. ඒකයි යම් විඳීමක් තියෙනවා නම් යම් චක්කු සම්පස්සජං වේදනං යම් චක්කු සම්පස්සයෙන් උපන් වේදනාවක් තියෙනවා නම් සෝවහං. ඒක තමයි මම කියලා කියන්නේ. එතකොට යම් මම කියලා කෙනෙක් ඉන්නවා නම් ඒ තමයි චක්කු සම්පස්සයෙන් උපන් වේදනාව. දැන් අපිට අරමුණක් විඳින්නේ නැතිනම් අරමුණක වේදනාව කියන දේ අපි විඳින්නේ මේ ආයතන ටිකෙන් ගන්න දේවල් හරහානේ. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. එතකොට ලෝකේ අපි යම් සැපක් විඳිනවා නම්, දුකක් විඳිනවා නම්, යම් උපේක්ෂා සහගත භාවයක් උපදිනවා නම් අපි ඒ හැම දෙයක්ම උපදින්නේ මෙන්න මේ ద్వාරයන්ගෙන් ඇතිවෙන අරමුණු අරබය. ඒ කියන්නේ මේ අරමුණු නිසා තමයි අරමුණු අසුරු කරගෙන තමයි අපිට මේ වේදනාව කියන දේ විඳින්න පුළුවන්කම තියෙන්නේ. කෙනෙක් මෙන්න මේ වේදනාව අසුරු කරගෙන තමාව දකිනවා. ඒ කියන්නේ වේදනාව කියන දේම තමයි තමන් කියන්නේ. විඳින කෙනා තමයි තමන් කියලා කියන්නේ. විඳින බවම තමයි තමන්. තමන්ම තමයි විඳින්නේ. එතකොට මේ දෙක අද්වයං සමනුපස්සති. දෙකක් හැටියට දකින්නේ නැහැ. මේ දෙකම එකක් හැටියට දකිනවා. එතකොට අර අපි කතා කළා පසුගිය සතිය තුළ යම් පහනක් පත්තු වෙනකොට මේ යම් ගිනි දැල්ලක් තියෙනවා නම් පහන් දැල්ලක් තියෙනවා නම් ඒකම තමයි වර්ණය. යා අච්චිසෝ වන්නෝ යම් ගිනි දැල්ලක් තියෙනවා නම් ඒක තමයි වර්ණය. යම් වර්ණයක් තියෙනවා නම් ඒක තමයි දැල්ල. මේ දෙකම අද්වයං සමනුපස්සති. මේක දෙකක් නෙමෙයි, මේ දෙකම එකක් හැටියට කල්පනා කරනවා. අන්න ඒ වගේ වේදනාව කියන දේ විඳීම් සහගත ස්වභාවය. ඒ කියන්නේ ඉන්ද්‍රියන් හරහා අස කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රියන් හරහා යම් විඳින බවක් තියෙනවා නම් මේ විඳින බවම තමයි මම කියලා කියන්නේ. ඒ වගේම මම තමයි විඳින බව කියලා. යා මේ දෙකම එකක් හැටියට කල්පනා කරනවා. මේකත් බොහෝ වෙලාවට පින්නතුනේ මේ సంతానගත කෙලෙසයක් මේක. එතකොට මේක කෙනකෙනා සතුව බොහොම ප්‍රකටව පවතින දෙයක්. ඒ කියන්නේ මේ විඳීම් සහගත ස්වභාවය කියන එක. රූපය අනුව වැඩිදුර කල්පනා නොකලත් මේ විඳින බව මමයි කියලා ගන්නකම බොහෝ වෙලාවට බොහෝ දෙනෙකු තුළ බොහොම ප්‍රකටව පවතින දෙයක්. තේරුම් ගන්නට බොහොම පහසු දෙයක් තමයි විඳින බව තමා කියලා ගන්නකම කියන එක. මොකද දැන් කෙනෙක් මේ රූපයාත්මයක් කියලා වෙන වෙනම අමුතුවෙන් හිතියේ නැති වුණාට වේදනාව කියන එකම මේ විඳින ස්වභාවය කියන එකත් එක්ක මමත්වයේ ගොඩ නැගෙනවා කියන එක ඊට වඩා සරලව ටිකක් තේරුම් ගන්නටත් පුළුවන්කම තිබෙනවා. ඉතින් අන්න ඒ විදිහට කෙනෙක් හිතනවා මේ වේදනාව කියන එක තමයි වේදනාව. මේ දෙකම එකක් හැටියට කල්පනා කරනවා. එතකොට මේ දෙකම එකක් හැටියට කල්පනා කරන මේ කෙනාගේ චිත්තසංතානය හැම වෙලාවකදීම මේ වේදනාව කියන එකම ධර්මයත් එක්ක පවත්නා ආත්ම දෘෂ්ටි සංඛ්‍යාත දෙයක තමයි පවතින්නේ. එතකොට යම් තැනක වේදනාව නූපදිනවා නම් එතකොට මේ ආත්මය එතනින් පස්සේ සිඳිලා වෙනසිලා යනවා. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංජානනයන් හරහා යම් වෙලාවකට වේදනාව කියන දේ උපදින්නේ නැත්නම් මේ අවස්ථාවකදී මේ ආත්මය කියන එක නැති වෙලා යනවා කියලා කෙනෙක් කල්පනා කරනවා. ඒ නිසා මෙන්න මෙහෙම දැක්මක් කෙනෙකු සතුව තියෙන වේදනාවට අනුව ගියපු වේදනාවට අනුරූපී වුණු දෘෂ්ටියක් තියෙනවා. අන්න ඒක තමයි වේදනාව කියන දේ ආත්ම දෘෂ්ටිය අනුව කල්පනා කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ වේදනාව පිළිබඳව ඇති වෙන පළවෙනි දෘෂ්ටිය තමයි වේදනාව සහ ආත්මය. නැතිනම් වේදනාව සහ මම කියලා ගන්නකම මේ දෙකම එකයි. මමයි වේදනාවයි නැතිනම් මම සහ විඳිනකම සහ මම කියන්නේ මේ දෙකම දෙකක් නෙමෙයි. මේ දෙකම එකක් හැටියට කල්පනා කරනවා. මෙන්න මේක ප්‍රධාන වශයෙන් ගන්න දෘෂ්ටියක්. ඉතින් මේ දෘෂ්ටියේදී ප්‍රධාන වශයෙන්ම තේරුම් ගන්න නැති දෙයක් තමයි දැන් වස්තුව කියලා කියන්නේ වේදනාව වස්තුව. එතකොට දෘෂ්ටිය කියලා කියන්නේ වේදනාව පිළිබඳව පවත්වන දේ. වේදනාව කියන දේ එකක්. එතකොට වස්තුව කියන්නේ එකක්, දෘෂ්ටිය කියන්නේ තවත් එකක්. හැබැයි මේ වස්තුව පිළිබඳවම මේ දෘෂ්ටිය කියන දේ පවත්වනවා. එතකොට අර වේදනා වස්තුකව ආත්ම දෘෂ්ටිය කියන දේ ඇලී පවතිනවා. අර වේදනාව කියන්නේ එකක්, දෘෂ්ටිය කියන්නේ තව එකක්. හැබැයි වේදනාව කියන දේ අරබයා ආත්ම දෘෂ්ටිය පවත්නකොට ඒකට කියනවා වේදනා වස්තුක ආත්ම දෘෂ්ටිය කියලා. අනේ
වේදනා වස්තුකව ආත්ම දෘෂ්ටිය කෙනෙකුගේ චිත්තසංතානය තුළ පවතිනවා නම් ඒක දැඩි කෙලෙස් සහගත නැතිනම් දෘෂ්ටි සහගත තත්වයක් හැටියට අප තේරුම් ගන්නට අවශ්‍යයි. බොහෝ වෙලාවට ඔබට අහන්න දකින්න ලැබෙනවා ඇති ජීවිතය විඳවන්න එපා ජීවිතය විඳ ගන්න කියලා. මේ සාටෝපුවත් වචන වලින් මිනිස් සිත රවටා තැබුවත් බලන්න ඉන්න ඔබේ නොදැනුවත්වම දෘෂ්ටීන් දියුණු වෙන්න තියෙන ඉඩ කඩ කොයිතරම්ද කියලා. ඒ නිසා මේ විඳිනවා විඳවනවා කියන එක සාමාන්‍යයෙන් සාටෝපුවත්ව කතා කළාට මේ සම්බන්ධයෙන් තේරුම් ගත යුතු ඉතාමත් ගැඹුරු දේවල් තියෙනවා. ගැඹුරු ධම් කරුණු ගැඹුරු සිද්ධාන්තයන් තියෙනවා. දැන් වේදනාවද ආත්ම වශයෙන් සලකන බව පිළිබඳව අපේ කසපහඳුරු පැහැදිලි කළේ. ඊළඟට තියෙනවා වේදනා වන්තංවා අත්තානං සමුනපස්සති කියලා කාරණාවක්. ඔබට මතක ඇති අපි පසුගිය සතියේ කතා කරනකොට කතා කළා රූප වන්තංවා අත්තානං සමුනපස්සති කියලා මේ රූපය පිළිබඳව කාරණාවක්. එයම යෙදෙනවා වේදනාව පිළිබඳවත්. වේදනා වන්තංවා අත්තානං සමුනපස්සති. ආත්මය වේදනා ඇත්තෙක් කොට කල්පනා කරනවා කියන එක. දැන් මෙතන මේ වේදනාව වෙනයි ආත්මය වෙනයි වගේ මේ දෘෂ්ටියට අනුගත්තම කසපහඳුනේ මේ බඳු තැන්වල ආත්ම වශයෙන් සලකන්නේ මොකද්ද? කුමන වූ ආත්ම සංඥාවක් ඇති කරගෙන කුමකට ආත්ම සංඥාවක් ඇති කරගෙනද මේ වේදනාව ඇත්තෙක් කොට සලකා ගැනීම සිද්ධ වෙන්නේ? දෙවෙනි කාරණාව දෙවෙනි දෘෂ්ටිය හැටියට වේදනාව අසුරු කරගෙන පවතින අපිට දකින්නට ලැබෙන්නේ ඒ වේදනාවන්තං අත්තාන සමනපස්සති කියන එක. ඒකට ආත්මය කියන එක වේදනාවද්දයක්. ඒ කියන්නේ වේදනාවේ තියෙන අයිතිකාරය ආත්මය වගේනේ. ඒකට අර වේදනාවෙන් අනික් වූ ආත්මයක් දකිනවා. අනික් වේදනාවෙන් අනික් වූ අනිතර වූ ආත්මයක් කෙනෙක් දකිනවා. එතකොට ඒ පිළිබඳව පැහැදිලි කරනවා ඉදේකච්චෝ මේ ලෝකයේ යම් කිසි කෙනෙක් සංඥාවක් තියෙනවා නම් සංඛාරයේ සංස්කාරයක් තියෙනවා නම් ඒ වගේම විඥානයක් තියෙනවා නම් රූපයක් තියෙනවා නම් අත්තතෝ සමනුපස්සති. ඒක ආත්මයක් හැටියට දකිනවා. ඒ කියන්නේ වේදනාව හැර ඊතුරු රූප සංඥා සංකාර විඥාන කියන ටික. වේදනාව හැරෙනකොට ඊතුරු යම් රූපයක් තියෙනවා නම් රූපයත් ඒ වගේම සංඥාවක් සංස්කාරයක් විඥානයක්. ඒ කියන්නේ යම් රූපේ නම් ප්‍රකටයිනේ. එතකොට හඳුනන බවක් තියෙනවා නම් ඒ හඳුනා ගන්නා බව. ඊට පස්සේ යම් හිතනකම තියෙනවා නම් අන්නේ හිතනකම. එතකොට යම් දැනගන්න කමක් තියෙනවා නම් අන්නේ දැනගන්නාකම කියන මේ දේවල් හිතන මේ ටික තමයි ආත්මය. මේ ආත්මය නැමැති මේ රූප ඒ වගේම හඳුනා ගන්නාකම හිතනකම දැනගන්නකම කියන මෙන්න මේ ලක්ෂණ ටිකට පරිබාහිරව වේදනාව කියලා වෙනම එකක් තියෙනවා. මේ ධර්මයන්ට මේ වේදනාව කියන එක අයිති මේ ලෝකේ විඳින පුද්ගලයෙක් ඉන්නවා. එතකොට මේ පුද්ගලයා කියලා ගන්නෙ කවුද? අර වේදනාවෙන් පරිබාහිර අනිත් ධර්මයන්. එතකොට ඒක රූපේ වෙන්න පුළුවන්, ඒක හඳුනනකම වෙන්න පුළුවන්, ඒක හිතනකම වෙන්න පුළුවන්, ඒක දැනගන්නාකම වෙන්න පුළුවන්. එතකොට අන්නේ ඉන්න අනික් අය තමයි ඒ කියන්නේ අනික් කොටස් ටික තමයි ආත්මය. ඒ ආත්මයක් වූ දෙයට අයිති විඳවීම කියන කාරණාව. එතකොට අර මේ ලෝකෙ විඳවන්න එපා විඳින්න කියලා කාරණාවක් මතක් කළා. මේක ඇතැම් වෙලාවට මේ සමහර වෙලාවට මේ ධර්මදේශනා මැදදීත් අපිට ඇහෙන වචන ටිකක් මේ ලෝකේ ශුන්්‍යතාවයේ සාක්ෂාත් කරන අය, නිර්වාණය සාක්ෂාත් කරන අය මේ විඳවන්නේ නැහැ ලෝකේ විඳිනවා හොඳින් කියලා. ඒක මේ ධර්මදේශනා කිව්වට අපේ සාම්ප්‍රදායික තේරවාද ධර්මයේ නෙමෙයි. ධර්මයේ යයි කියන ඇතම් උදවිය කරන ඇතම් ප්‍රකාශනයන් තුළ අපිට දකින්නට පුළුවන්කම තියෙන. ඇත්තට මොනතරම් වැරදි දෘෂ්ටි සහගත තත්වයක්ද කියන එක තේරුම් ගන්නට පුළුවන් මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළ මේ ධර්මයට අනුරූපව කතා කරනකොට. ඉතින් විඳවීම සහ විඳීම කියන කාරණාව ඉක්මවා සිටි දෙයක් තමයි මේ ශාසනය කතා කරන්නේ. ඒ නිසා මේ සියලු වේදනාව පිළිබඳව පවත්නා දෘෂ්ටි අතික්‍රමණය කළ අවස්ථාවක් හැටියටයි අපි නිර්වාණය ගැන කතා කරන්නේ. ඒ නිසා ඒ සුඛය ගැන කතා කරනකොට අවේදිත සුඛ කියන වචනයක් පාවිච්චි කරනවා. ඒක වේදනාවකින් කතා කරන්නේ නැහැ. එතකොට මේ වේදනාවකින් කතා නොකරන ධර්මයක් පිළිබඳවයි අපි නිර්වාණය පිළිබඳව කතා කරන්නේ. ඒක වේදනාවකින් පණවන්නට පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට ඒක අවේදිත සුඛයක්. එතකොට මේ කතා කරන වේදනාව නැතිනම් විඳීම සහ විඳවීම ආදී ලෙස කතා කරන දේවල් වේදනාවට අනුරූපව කතා කරන දේවල්. ඒවා ලෝකයේ සැපය, ලෝකයේ ආස්වාදය, ලෝකයේ දුක මෙන්න මේ දේවල් විඳිනකම. එතකොට එතනදී තියෙන වෙනස්කම තමයි හැම වෙලාවකදීම විඳින්නා ලෝකයේ තුල विद्यමානයි.
ඒ කියන්නේ විඳින පුද්ගලයා ඉන්නවා. ඒ පුද්ගලයා ඇසුරු වෙන්නේ එක්ක රූපය තුල, එක්ක සංඥාව තුල, එක්ක සංස්කාරය තුල, එක්ක විඥානය තුල. අන්න ඒ කෙනා ඉඳගෙන ඒ කෙනා විඳිනවා. ඒක තමයි වේදනාවන්තං අත්තානං සමනුපස්සති කියලා කියන්නේ. ආත්මය කියන එක තියෙනවා. ආත්මය රූපය වෙන්න පුළුවන්. ආත්මය කියන එක හඳුනනකම, හිතනකම, දැනගන්නකම වෙන්නට පුළුවන්. අන්න ඒ ආත්මයට තමයි දැන් ලෝකෙ විඳින්න පුළුවන්කම තියෙන්නේ. ඔහු විඳිනවා ලෝකෙ හොඳ නරක විඳිනවා. එතකොට අර ලෝකේ තියෙන සියලු සාමාන්‍ය දර්ශන මේකට මේ දෘෂ්ටියට ඇතුළත් කරන්නට පුළුවන්කම තියෙනවා. මේ විඳිනවා කියන මේ සාමාන්‍ය දැක්මට ඔක්කොම ඇතුළත් කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ ආත්මයේ විසින් අර දේ විඳිනු ලබනවා කියලා ඇති කරගන්න දැක්මක් පවතිනවා. හරියට අපි උදාහරණයක් දැක්වුවා රූපය ගැන කතා කරනකොට ගහක් තිබෙනවා. මේ ගහේ ඡායාව පතිත වෙලා තියෙනවා. මේ බිම ඡායාවක් තියෙනවා. අපි කියනවා අඤ්ඤෝ රුක්ඛෝ ගහ කියන්නේ එකක්. අඤ්ඤා ඡායාව කියන්නේ තවත් එකක්. එතකොට උවත් මේ ඡායාවෙන් ඡායාවත් මේ ගහ. ගහ කියන එක ඡායාවෙන් ඡායාවත් දෙයක් කියලා කියනවා. ගහ එකක් ඡායාව තවත් එකක්. හැබැයි ගහ ඡායාවේ අයිතිකරු නැතිනම් ඡායාවත් ගහක් තමයි. ඡායාව අයත් ගහක් තමයි තියෙන්නේ කියලා. අන්න ඒ වගේ වේදනාව කියන එක වෙනම එකක්. ආත්මය කියන එක රූපය හඳුනනකම හිතනකම කියන රූප සංඥා සංඛාර විඥාන කියන ධර්මය ආත්මය. එතකොට ඒබඳු වූ ආත්මය හැබැයි වේදනාවත් ඒක වේදනාවට අයිතිකරුවෙක් මොහු තමයි විඳින්නේ. මේ ආත්මය තමයි අර වේදනාව විඳින්නේ කියලා කෙනෙක් කල්පනා කරනවා. එතකොට අන්න ඒක දෘෂ්ටියක්. ඒකත් පවත්නා වැරදි දැකීමක්. දැන් පින්නතුනේ අපේ ජීවිතයේ දිහාවට අපි හැරිලා බැලුවොත් ඔබ කරන කියන කටයුතු ඇතුලේ ඔබ සැප දුක් විඳින දේවල් ඇතුලේ ඔබ උපේක්ෂාවේ ඉන්න දේවල් ඇතුලේ ඔබට පේනවා නම් විඳින්න පැත්තක ඉඳගෙන විඳින කෙනා ජීවත් වෙනකොට ඒ කෙනා මේ සැප දුක් විඳින්මින් යන බව ඔබට පේනවා නම් පින්නතුනේ මේක තමයි දෘෂ්ටිය කියලා කියන්නේ. ඒක තමයි එතන අපිව අරගෙන යන අපිව පවත්වලා තියෙන මේ සසරේ පැවැත්මට හේතු කරන වැරදි දෘෂ්ටිය තමයි ඒක. අපි ආත්මය ලෙස හඳුනාගත්ත දෙයක් තියෙනවා. ඒ ආත්මය ලෙස හඳුනාගත්ත මම එක්ක රූපේ තුල, එක්ක සංඥාව තුල, එක්ක සංස්කාරය තුල, එක්ක විඥානය කියන ධර්මයේ මේ ලක්ෂණයන් ඇසුරු කරගෙන පවත්නවා කියලා, පවතිනවා කියලා හිතනවා. ඒ හිතන මට ලෝකේ දේවල් විඳින්න පුළුවන් කියලා හිතනවා. ඒ මට තමයි විඳීම කියන වේදනාව අයිති කියලා කෙනෙක් කල්පනා කරනවා. එතකොට ඒ තුල පවතින්නේ මෙන්න මේ ආත්ම දෘෂ්ටිය. ඉතින් ලෝකේ අපි ගිහිල්ලා සාමාන්‍යයෙන් දේවල් විඳ ජීවත් වෙනවා කියන තැනක අපි නිකන්වත් අපේ හිත පැත්තෙන් ප්‍රත්‍යවේක්ෂා කරන්නේ නැහනේ. පවතින්නේ මෙතන මෙන්න මේ වගේ දෘෂ්ටියක් කියලා. ඒ නිසා ලෝකේ අරමුණු වල සතුටු වෙන තැන්වල, අරමුණු වල ගැටෙන තැන්වල, අරමුණු සහිත උපේක්ෂා සහිත වෙන තැන්වල ඒ සතුටු වෙන, දුක් වෙන, උපේක්ෂා සහගත වෙන කෙනා මේ පැත්තේ ඉන්නවා කියලා ඔයගොල්ලන්ට හිතෙනකොට ඔයගොල්ලෝ ටිකක් කල්පනා කරලා බලන්න මෙතන තියෙන දෘෂ්ටි සහගත తත්වය මොකද්ද කියන කාරණාව. ඒ ඔස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ දෘෂ්ටිය දුරු කරගන්නට අවශ්‍ය යථාර්ථ ධර්මයේ පිළිබඳව හොඳ අවබෝධයක් කරන්නට, අවබෝධයකට අවශ්‍ය වටපිටාව සකස් කරගන්නට ඔබට පුළුවන්කම තියෙනවා. මොකද ඔබ එතකොට තමයි කෙලෙසය හඳුනාගත්තා කියලා කියන්නේ නිවැරදිව. ඉන්ද්‍රයන්ට ගෝචර වන ධර්මයන්හි රස විඳ ගැනීම මනෝ දුවමින් මේ ඇහැ කන දිවනාසය පිනවෙමින් මේ ගමන් කරන ජීවිතය තුල ඔබ නොදැනුවත්වම දෘෂ්ටීන් කොච්චරනම් පෝෂණය වෙලා තියෙනවද? ඉතින් සසර ගමන් කරන්න සිද්ධ වෙනවා කියන එක පුදුමයක්ද? මෙච්චර කාලයක් සංසාරේ ආවෙත් මේ තෘෂ්ණා දෘෂ්ටිමාන ප්‍රපංච ධර්මයන් හරියට තේරුම් අරගන්න බැරිව මේවා ප්‍රහාණය කරගන්න බැරි වෙච්ච නිසා තවත් මේ විදිහටම මේ දේවල් පෝෂණය කරමින් යනවා නම් අපි කවදද මේ සසර නිමා කරගන්නේ? ඒ නිසා ජීවිතය විඳවනවද විඳිනවද කියන එක පොඩ්ඩක් පැත්තකින් තියන්න. වේදනාව කියන එක ඇත්ත තේරුම් අරගන්න බලන්න. ඒ සම්බන්ධයෙන් අපේ ආත්ම දෘෂ්ටිය කොයි ආකාරයෙන්ද යෙදලා තියෙන්නේ? ඒ දෘෂ්ටිය නිසා සසර කොයිතරම් වෙනසීමට ලක් වෙනවාද කියන එක ඔබේ ගැඹුරු අවධානයට ගන්න. වේදනාව පිළිබඳව දැන් අපි පැති දෙකකින් කතා කළා. එකක් තමයි වේදනාව ආත්ම වශයෙන් සලකනවා කියන එක. තමා වේදනාව. මම තමයි වේදනාව කියලා හිතනවා. දෙවනුවට කතා කළා වේදනාව ඇත්තා වූ ආත්මයක් පිළිබඳව. අර රූප සංඥා සංඛාර විඥානයන් ආත්ම කොට සලකා ගන්නවා. ඒ ආත්මය වේදනා ඇත්තෙක් කොට කල්පනා කරනවා. ඊළඟට හම්බෙන තුන්වෙනි එක
අත්තනි වේදනං සමුනුපස්සති. ආත්මය කෙරෙහි වේදනාව දකිනවා. මෙතනත් වේදනාව වෙනමම ආත්මය වෙනමම. ඒ ආත්මය කෙරෙහි වේදනාව දකිනවා. මේ අත්තානු දිට්ඨියේ එක් ලක්ෂණයක්. කසපහඳුන කොහොමද ඒක වඩාත් පැහැදිලි කරගන්නේ? පසුගිය දේශනාව තුළ කතා කළා වගේම අර ආත්මය කෙරෙහි අත්තනි රූපං කියලා කතා කරන්නේ. ආත්මය කෙරෙහි පිහිටි රූපයක් තියෙනවා කියලා. අන්න ඒ වගේම තමයි මේ ආත්මය කියන එක තමයි සංඥාව, සංස්කාරය, විඥානය සහ රූපය කියලා කියන්නේ. එතකොට මේ ටික තමයි ආත්මය හැටියට හඳුනාගන්නේ. මෙන්න මේ ආත්මය මත පිහිටපු දෙයක් තමයි විඳිනවා කියන ස්වභාවය. එතකොට මේ ආත්මය කියන ධර්මය මත, ආත්මය කියන දේ මත පිහිටි දෙයක් විඳීම් සහගත ස්වභාවය කියලා ලෝකයේ ඇතම් කෙනෙක් කල්පනා කරනවා. එතකොට ආත්මය මත පිහිටි විඳීම් සහගත ස්වභාවය හරියට උදාහරණයක් දක්වනවා අර මහනෙල් මලක් සහ මලේ තියෙන සුවඳ. එතකොට සුවඳ එකක්, මල කියන එක තවත් එකක්. එතකොටවත් මල මත තමයි සුවඳ කියන දේ ප්‍රකට වෙන්නේ. මල මත තමයි සුවඳ තියෙන්නේ. මේ විදිහට කෙනෙක් කල්පනා කරනවා. ඊට පස්සේ හතරවෙනිවත් කෙනෙකුට තවත් දෘෂ්ටියක් ඇති වෙනවා. මේ දෙකම බොහොම දෙපැත්තට යන නමුත් සමාන ලක්ෂණයන්ගෙන් හිබි නිසා එකටම කතා කරන්නේ. කෙනෙක් හිතනවා වේදනාය අත්තානං සමුපස්සති. එතකොට වේදනාව මත තමයි ආත්මය කියන එක දකින්නේ. වේදනාව මත පිහිටලා ආත්මය කියන දේ තියෙනවා. එතකොට ආත්මය මත වේදනාව තියෙනවා. වේදනාව මත ආත්මය තියෙනවා. එතකොට වේදනාව මත ආත්මය තියෙනවා කියනකොට සංඥා, සංස්කාර, විඥාන, රූප කියන එක තියෙන්නේ වේදනාව මත පදනම්ම තමයි තියෙන්නේ. දැන් මේවල පවත්නා සියුම් දෘෂ්ටීන් තිබෙනවා. මේ දෘෂ්ටීන් ගොඩක් වෙලාවට ඒ කියන්නේ අර බහුල වශයෙන්ම පවත්නා විදිහක් අපිට ප්‍රකට කරගන්නට නොහැකි වුණත් දැන් වේදනාව කියන එක මත පිහිටලා ආත්මය තියෙනවා, ආත්මය කියන එක මත පිහිටලා වේදනාව තියෙනවායි කියලා 아무තු විදිහට කෙනකෙනා කල්පනා කරන්නට නොගියත් ඒ අවස්ථානුරූපීව ඒ සංතානයන් ඇසුරු කරන තැන් ඇතැම් විට කෙනෙක් මිදෙන්නට ලෝකයේ කටයුතු කරනකොට ඇති වෙන හැඟීම් එක්ක ඒක තියෙනවා. හැඟීම් එක්ක ඒ දේ පවතිනවා සමහර අවස්ථාවලදී. එතකොට සමහර වෙලාවකට සමහර දර්ශනවාද ගොඩ නැගෙනවා මේ දේවල් ඇසුරු කරගෙන. ඒ මත පිහිටා තිබෙන දේ වෙනකොට ඒක අයින් කරන්නට පුළුවන්කම තියෙන ආකාරයන් පිළිබඳව ඇතම් කෙනෙකුට කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට ආත්මය නැසීමට යන්නේ කොහොමද කියලා කතා කරනවා. එතකොට අනික් ධර්මයේ පවතිනවද නොපවතිනවද කියලා කතා කරන්නට පුළුවන්කම තියෙනවා. නොඑක් දෘෂ්ටිවාදයන් ඇති වෙලා නොඑක් දර්ශනයන් බිහි වෙන්නට මූලස්ථානයන් හැටියට. ඒ කියන්නේ මූල බීජ හැටියට අපිට කතා කරන්නට පුළුවන් තැන් තමයි මේ තියෙන ආත්ම දෘෂ්ටිය කියන එක. එතකොට වේදනාව කියන දේ ඇසුරු කරගෙන මෙන්න මේ කියන හතර ආකාරයකටම දෘෂ්ටීන් ඇති වෙනවා. එතකොට අපි කිව්වා අත්තනි ආත්මයේ කෙරෙහි වේදනාව පිහිටා සිටිනවා කියලා. ඒ වගේම වේදනාව මත ආත්මය පිහිටා සිටිනවා කියලා. එතකොට වේදනාව මත ආත්මය පිහිටා සිටිනවා කියන එකට අර කරඬුවේ උදාහරණෙම ගන්නකො අපි පසුගිය සතියේ කතා කළේ. එතකොට ඒක වේදනාව තමයි කරඬුව. එතකොට මේ වේදනාව ඇතුළත තමයි වේදනාවේ ඇතුළේ තමයි ආත්මය කියන එක තියෙන්නේ. නැතිනම් අර හඳුනාගත්ත ආත්මය සංඥාව, සංස්කාරය, විඥානය, රූපය කියන ආත්මය කියන එක තියෙන්නේ වේදනාව කියන දේ ඇතුළේ තමයි මේ ආත්මය කියන දේ තියෙන්නේ කියලා කෙනෙක් කල්පනා කරනවා. ඉතින් මෙන්න මේ විදිහට පවත්නා දෘෂ්ටීන්. ඒ දෘෂ්ටීන් ඔබට අද ප්‍රකටව නොපෙනුනත් ඒ දෘෂ්ටීන් ඇතිවන්නට පුළුවන් තැන් අපි දුරු කළා නැහැ. මොකද පොදුවේ යන ආත්ම දෘෂ්ටිය අපිට පවතින නිසා. මේ මම කියනවා, මේ මගේ දේවල් කියනවා, මේ මගේ අනිත් උදවිය කියලා කතා කරනවා, මම විඳවනවයි කියලා කියනවා, මට විඳින්න ඕන කියලා කියනවා, කොච්චර දේවල් කතා කරනවද? මේ සියල්ලත් එක්ක නොදැනුවත්ව දෘෂ්ටිවාද කීයක් නම් අපේ මනසෙහි තැම්පත් වෙලා තියෙනවද? සිත තුළ ක්‍රියාත්මක වෙනවද? ඒ නිසා විශේෂයෙන් මේ පිළිබඳව අවධානයක් යොමු කරලා මේවා හඳුනාගත්තේ නැතිනම්, මේවා ප්‍රහාණය කළේ නැතිනම් නිවන තවත් බොහෝ ඈතින් ඈතටම ගමන් කරයි. ඒ නිසා මේ පිළිබඳව ඔබේ තියෙන විශේෂ අවධානය, අවබෝධය වැදගත් කොට සලකා ගන්නට ඕන. දැන් අපි කතා කළා රූපය සහ වේදනාව පිළිබඳව. දැන් මේ රූපය සහ වේදනාව සම්බන්ධයෙන් කතා කළා වගේම සංඥා, සංඛාර, විඥාන සම්බන්ධයෙන්ොත්
ඒ ආකාරයෙන්ම සාකච්ඡා කරන්නට තියෙනවා. මේවා සාකච්ඡා කරලා නිමා කරන්න තියෙන කරුණු විතරක් නෙමෙයි ඔබ තුලින් අවබෝධ කරගත යුතු කරුණු කාරණා. කසපහඳුනේ මේ සංඥාව සම්බන්ධයෙන් සංඥා සංකාර විඥාන කියන එක අපිට කෙටියෙන් කතා කරන්න පුළුවන්. ඒ සම්බන්ධව ටිකක් හැඳින්වීමක් කරමු. අපි වේදනාව පිළිබඳව කතා කළා වගේම අපිට පුළුවන්කම තිබෙනවා මේ සංඥා සංකාර විඥාන පිළිබඳවත් කතා කරන්නට. එතකොට මේ පරයයම තමයි ඒ ආකාරයටමයි දැන් අපි වේදනාව පිළිබඳව කතා කරනකොට විදීම් සහගත ස්වභාවයත් එක්කනේ කතා කළේ. ඒ වගේම තමයි සංඥාව පිළිබඳව කතා කරනකොට හැඳිනීම් සහගත ස්වභාවයත් එක්ක තමයි කතා කරන්නේ. ඒ කියන්නේ අපි ලෝකය විවිධාකාරයෙන් හඳුනා ගැනීමක් තියෙනවා. කෙනෙක් ආත්මය හැටියට කල්පනා කරනවා මේ හඳුනා ගැනීම තමයි ආත්මය කියන්නේ කියලා. එතකොට එයා හිතනවා හඳුනා ගැනීම කියන බවම ආත්මයම තමයි හඳුනා ගැනීම. එතකොට හඳුනා ගැනීම කියන දේ මොන තැන්වලද හටගන්නේ? හඳුනා ගැනීම කියන එක චක්කු සම්පස්සජා සංඥා, සෝත සම්පස්සජා සංඥා, ඝාන සම්පස්සජා, જીව සම්පස්සජා, කාය සම්පස්සජා, මනෝ සම්පස්සජා සංඥා කියලා කියන්නේ. එතකොට මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ධර්මයන්ට ස්පර්ශ වීම තුළ තමයි හඳුනා ගැනීම කියන ලක්ෂණය ප්‍රකට වෙන්නේ. ඉතින් මෙන්න මේ හඳුනා ගැනීම කියන දේ කෙනෙක් ආත්මය හැටියට දකිනවා. එතකොට යම් මේ සංඥාවක් තියෙනවා නම් සෝ අහං ඒකම තමයි මම කියලා කියන්නේ. යෝ අහං යම් ඒ මම කියලා කෙනෙක් ඉන්නවා නම් අන්න ඒක දකිනවා. එක්ක චක්කු සම්පස්සජ සංඥා, සෝත සම්පස්සජ සංඥා මේ විදිහට ඒ ආයතනයේ පැත්තෙන් ඇති වෙන සංඥාව තමයි ඒ මම කියලා යමෙක් ඉන්නවා නම් ඒ තමයි මේ හඳුනා ගන්න කෙනා. හඳුනා ගන්න කෙනා තමයි මම. එතකොට දැන් අර වේදනාව හා සමානවම හඳුනා ගැනීම කියන ලක්ෂණයට තමයි මේ කෙනාගේ හිත පවතින්නේ. කියන්නේ ලෝකයේ හඳුනන බවක් තිබෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ අරමුණු කියන දේවල් හඳුනා ගන්නා ස්වභාවය කෙනෙක් හිතනවා ආත්ම සංකල්පයක් හැටියට. නැත්නම් ආත්මයක් කියලා. ආත්මය තමයි හඳුනන්නේ. කෙනෙක් තමයි මේ හඳුනන්නේ. එක දිගට ඉන්න කෙනෙක් තමයි හඳුනන්නේ. මේ විදිහට ඒ පිළිබඳව පවත්වනවා ආත්මයක් කියන දේ. එතකොට කෙනෙකු විසින් කරන දෙයක්, තම වශයෙහි පවත්වන දෙයක්, Tamanට ඕන විදිහට තමයි හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන්නේ ලෝකේ. මෙන්න මේ විදිහට හඳුනා ගැනීම කියන දෙයට අනුරූපව කෙනෙක් කල්පනා කරනවා. එතකොට උදාහරණයක් හැටියට අරකම ගන්නකෝ සංඥාව හැටියට අපි කතා කරනකොට අර ගිනි දැල්ල සහ වර්ණය කියන එක. එතකොට පහන් දැල්ල සහ පහන් දැල්ලේ වර්ණය කියන එක දෙකම එකක් හැටියට කල්පනා කරනවා වගේ ඒ සංඥාවමයි ආත්මය, ආත්මයමයි සංඥාව කියලා මේ දෙකම එකක් හැටියට කල්පනා කරනවා. එතකොට ඒක තමයි සංඥං අත්තතෝ සමනුපස්සති කියලා කියන්නේ. සංඥාව ආත්මයක් හැටියට සමනුපස්සනා කරනවා, නැතිනම් වැරදි විදිහට කල්පනා කරනවා. තව කෙනෙක් කල්පනා කරනවා අර වේදනාවන්තං අත්තානං කියලා කිව්වනේ. අන්න ඒ වගේම කල්පනා කරනවා මේ සංඥාවත් කියන එක ආත්මය කියන එක. ඒ කියන්නේ සංඥාවන්තං අත්තානං සම්නුපස්සති කියලා. දැන් කසමන්න එතන ආත්මය කොට සලකා ගන්න. එතකොට රූපය, වේදනාව, සංකාර විඥාන කියන ටික. එතනදී කල්පනා කරන්න. එතකොට අර රූපයයි වේදනාවයි දැන් අපි වේදනාව කියන එක කතා කරනකොට වේදනාව අතහැරලා සංඥා සංකාර විඥාන රූපනේ කතා කරන්නේ. දැන් සංඥාව පිළිබඳව කතා කරනකොට එයාගේ ආත්මය කියන දේ හැටියට එයා කල්පනා කරන්නේ මොනවද? සංඥාව හැර අනික් ධර්ම. දැන් කසපන්නේ හරිම සරලව ගත්තොත් අපේ මේ මනුස්ස ජීවිතය ගෙවනකොට සාමාන්‍යයෙන් දැන් යමක් දිහා බලලා මේ හඳුන ගන්නවා කියන මම හඳුනනවා කියන අදහසක් තියෙනවනේ. ඒකේ තියෙනවා අර රූප, වේදනා, සංඛාර විඥාන තමයි තමා. ඒ බඳු ඌ තමා තමයි මේ හැඳිනීම් කරන්නේ කියන අදහසක් තමයි සාමාන්‍ය ලෝකයට පිහිටා තියෙන්නේ. එතකොට අර ඔය කියන කාරණාවට බොහොම සමීපෙන් ඒක යනවා. ඒ හැම තැනකදීම ඒ දෘෂ්ටිය කියන දේ ඇති වෙනවා. කෙනාට විඳීම කියන දේ ඉලක්ක කරගෙන පවතිනකොට විඳීම අනුව ඇති වෙනවා. හැඳිනීම අනුව ඉලක්ක කරගෙන පවතිනකොට හැඳිනීම අනුව ඒ දෘෂ්ටි නැති වෙනවා. ඉතින් ලෝකේ පැවැත්ම කියලා කියන්නේ මේ දෘෂ්ටි ජාලාවක් ඇත්තටම. දෘෂ්ටි වලින් අවුල් වෙලා ගියපු දෙයක් තමයි මේ ලෝකේ පැවැත්ම කියලා කියන්නේ. ඒකට ඒ විදිහටම අපිට අනික් කාරණා දෙක, ඒ කියන්නේ අත්තනි සංඥා, ඒ කියන්නේ ආත්මය කියලා කියන්නේ අර කියපු විදිහටම වේදනාව, සංඛාරයේ, විඥානයේ රූපේනේ. එතකොට අන්න ඒබඳු ආත්මය මත අත්තනි සංඥාව කියන දේ පිහිටා සිටපු දෙයක්. ආත්මය වෙනම තියෙනවා. ආත්මය මත තමයි සංඥාව කියන දේ තියෙන්නේ.
ඒ වගේම තමයි මේ යම්කිසි කෙනෙකුට තියෙනවා සංඥාව මත පිහිටපු ආත්මයක් තියෙනවා. එතකොට සංඥාය අත්තානං සමනුපස්සති කියලා එකට කියනවා. සංඥාව මත ආත්මය කියන දේ පිහිටා සිටින දෙයක් හැටියට. එතකොට මෙන්න මේ ආකාරයට සංඥාව කියන කාරණාවත් අරබයා කෙනෙකුට දෘෂ්ටියක් පවතිනවා. මේ හතර ආකාරයකටම. එක්කෝ සංඥාව ආත්මයක් කියලා හිතනවා. එක්කෝ ආත්මය සංඥාවත් දෙයක් හැටියට කල්පනා කරනවා. එහෙම නැතිනම් ආත්මය කෙරෙහි තමයි සංඥාව පිහිටා තියෙන්නේ කියලා කල්පනා කරනවා. නැතිනම් සංඥාව කෙරෙහි තමයි ආත්මය පිහිටා තියෙන්නේ කියලා කල්පනා කරනවා. ඉතින් ඒ අවස්ථානුරූපීව පුහුදුන් චිත්තසංතානයන් මේ ආත්ම දෘෂ්ටිය විසින් මැඩගෙන පවතිනවා. ඒ නිසා අපි හිත පිළිබඳව අවධානයක් අපිට නොතිබුණොත් මේ දෘෂ්ටීන් හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. හඳුනා නොගත්තොත් දෘෂ්ටි ප්‍රහාණය පිණිස අපට කටයුතු කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එතකොට මේ විදිහටම තමයි සංඛාරේ අත්තතෝ සමනුපස්සති සංස්කාරයන් ආත්මය වශයෙන් දකිනවා. ඒ කියන්නේ හිතනකම කියන එක අපි සරලව ගත්තොත් ආත්මය හැටියට කල්පනා කරනවා. හිතනකමම තමයි ආත්මය, ආත්මයම තමයි හිතනකම. මේ දෙකම එකක් හැටියට අද්වයං සමනුපස්සති. මේ දෙකම එකක් හැටියට කල්පනා කරනවා. ඒ වගේම තවත් කෙනෙක් කල්පනා කරනවා සංඛාරවන්තං අත්තානං ආත්මය කියලා කියන්නේ වේදනාව, සංඥාව, විඥානය සහ රූපය තමයි ආත්මය කියලා කියන්නේ. අන්න එබඳු වූ ආත්මය සංඛාරවත් දෙයක්. ඒ කියන්නේ ඒ ආත්මයට හිතන්න පුළුවන්. කෙනා කියලා කියන්නේ මොකක්ද? අර හඳුනනකම. එතකොට විඳිනකම, හඳුනනකම සහ දැනගන්නකම සහ රූපය තමයි ආත්මය කියලා කියන්නේ. අන්න ඒ ආත්මයට මේ හිතන්න පුළුවන්කම තිබෙනවා. ඒ ආත්මය මෙබඳු චේතනාවක් දෙයක් හැටියට. ආත්මය චේතනාවක් දෙයක්. නැත්නම් චේතනාව පවත්තන, එහි අයිතිකරුවගේ හරියට හිතනවා. අර ගහ පිළිබඳව ගත්තා වගේම තමයි. එතකොට ඒ නිසා ඔහුට හිතන්නා වූ ආත්මයක් ලැබෙනවා. ඒ කියන්නේ හිතන්නා වූ දේ අයිති හිතමින් යන, චේතනා ඇති කරමින් යන පවත්න ආත්මයක් ඔහුට ලැබෙන. ආත්මය වෙනම පවතිනවා. මේක වෙනම පවතිනවා. එතකදුවත් ආත්මය තමයි හිතන්නේ. හිතන බව තමයි ආත්මයට අයිති. එතකොට ඒ හිතන බව කියන එක කරන්නේ, සිදු කරන්නේ ආත්මය විසින් කියලා කෙනෙක් කල්පනා කරනවා. දැන් කස්සපාදනේ මේ සාමාන්‍ය ලෝකේ බොහෝ දෙනෙක් මේ මනෝරතේ ගිලී ඉන්නවා කියලා කියනවානේ. පිය රූප, සාතු රූප පිළිබඳව නැත්නම් ප්‍රිය මිහිරි දේවල් පිළිබඳව කල්පනා කරමින් මනෝ ලෝකයේ ජීවත් වෙනවා. නොඑක් දේවල් කල්පනා කර කර රස විඳිනවා. මේ සියල්ලත් එක්ක බලන්න මේ යටින් සූත්‍රිකාවක් විහිදී ගිහිල්ලා තියෙනවා වගේ ආත්ම දෘෂ්ටිය ගමන් කරන ආකාරය. ඒ නිසා නොඑක් රස විඳිය හැකි අරමුණු කල්පනා කර කර ඉන්නවා කියලා හිතුවට ඔබ සසරට ගෙන යා හැකි, සසරට ගෙන යන්නට ශක්තිවන්ත දෘෂ්ටීන් ඔබ ඒ මොහොතේදී පෝෂණය කරමින් ඉන්නවා. කසපාන්දර අපි සංකාරය සම්බන්ධයෙන් තවදුරටත් කිටියෙන් හො පැහැදිලි කිරීමක් කරන්නට ඕන. ඇත්තටම ඊළඟ කාරණා දෙක හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්. අත්තනි ආත්මය කෙරෙහි තමයි සංස්කාරය පිහිටලා තියෙන්නේ. ඒකට ආත්මය කියලා කියන්නේ සංඥාව, වේදනාව, විඥානීය සහ රූපය. ඒකට ඒ මත තමයි හිතනකම කියන දේ තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ දෘෂ්ටිය හැටියට ඇති වෙනවා හිතනකම මත තමයි ආත්මය පිහිටා සිටින්නේ. නැතිනම් සංස්කාරයේ මත තමයි සංඛාරේසු මේ සංඛාරයන් මත තමයි ආත්මය කියන දේ පිහිටා සිටින්නේ කියලා. දැන් අපි සංඥා, වේදනා ආදී ධර්මයන් ගැන කතා කරනකොට අපි කතා කරන්නේ ඒක වචනයෙන්. එතකොට ඒක සංඥාවම සියලු සංඥාවන් එකක් හැටියට අරගෙන හඳුනන කම කියන දේ පිළිබඳව කතා කරන්නේ. හැබැයි චේතනාව කියන එක පිළිබඳව කතා කරනවා. සංස්කාරය පිළිබඳව කතා කරනකොට ඒක වචනයක් විදිහට නෙමෙයි ඒකට කතා කරන්නේ, බහු වචනයක් විදිහට. මොකද සංස්කාර බාහුල්‍ය නිසා. ඒ කියන්නේ සංස්කාරයන් කියනකම හිතනකම කියන එක බොහොම පෘතුලයි. ඒක පැතිරුණු දෙයක්. අපිට සංස්කාර ස්කන්ධය පිළිබඳව කතා කරන්න උනාම විශාල ප්‍රමාණයක් සාකච්ඡා කරන්න තියෙන නිසා. එතකොට ඒ ගොඩාක් ගති ලක්ෂණ අයිති මේ සංස්කාරය කියන දෙයට. ඒ නිසා තමයි මෙතනදී ඒක වචන නොකිය. දැන් අරක හැඳිනීම් වශයෙන් ඒක ලක්ෂණයි. විදීම් වශයෙන් ඒක ලක්ෂණයි. හැබැයි සිතීම් වශයෙන් එතන ඒක ලක්ෂණ භාවයක් නැහැ. ඒකේ ගොඩක් තියෙනවා. සංස්කාර ස්කන්ධය කියනකොට කස්පාදන මේ කල්පනා කරනවා කියන එක එක යෙදෙන විශාල ප්‍රමාණයක් චෛතසික ධර්ම තියෙනවා. එහෙමයි. චෛතසික ධර්මයන් එකට කුසල අකුසල පැති මේ ගොඩක් පැති මේ සංස්කාරයත් එක්ක කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි මෙතන සංඛාරේසු
අත්තාන සමනුපස්සති. සංස්කාරයන් කෙරෙහි තමයි මේ ආත්මය කියන දේ පිහිටා සිටින්නේ කියලා කෙනෙක් කල්පනා කරනවා. ඉතින් සංස්කාරය ඇසුරු කරගෙනත් මේ විදිහේ හතරාකාර දෘෂ්ටියක් කෙනෙකුට පවත්වන්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට විඥාණය හිත සම්බන්ධයෙන් කොයිතරම් මතාන්තර තිබිලා තියෙනවද කියලා දැනගන්නට පුළුවන් ශාසන ඉතිහාසයේ විවිධ නිකාය බෙහෙදයන් පිළිබඳව සලකා බලනකොට. ඊටත් අමතරව විවිධ ආගමික මතවාදයන් පිළිබඳව අධ්‍යයනය කරනකොටත් චිත්තය පිළිබඳව කොයිතරම් දෘෂ්ටීන් උපදවාගෙන තියෙනවද කියලා පැහැදිලි කරගන්නට පුළුවන්. මේ සියලුම දෘෂ්ටීන් පිළිබඳව ගත්තම මේ සිත පිළිබඳව ඇති කරගන්න මේ දෘෂ්ටීන් සලකා බලනකොට මෙහි ප්‍රධාන කාරණාවක් තමයි අත්තානුදිට්ඨිය චිත්තේ සම්බන්ධයෙන්ුත් තේදී දිනවා කියන එක. කසප හඳුනන රූප වේදනා සංඥා සංඛාර පිළිබඳව කතා කළා වගේම චිත්තේ සම්බන්ධයෙන්ුත් ඔය කියන හතර ආකාරයෙන්ම යෙදෙනවා. හැබැයි අපි කියන හරිය ගැන පැහැදිලි කිරීමක් කරන්න ඕන. විඥාන ලක්ෂණය. නැතිනම් දැනගන්නා කමනේ අපි මෙතනදී විඥානය කියලා හඳුනාගන්නේ. එතකොට අන්නේ අරමුණක් වෙන්කොට හඳුනා ගන්නා බව. එතකොට අන්නේ අරමුණක් වෙන්කොට හඳුනා ගන්නා බව හෙවත් විඥාන ලක්ෂණය දැනගන්නා කම විඥානයේ හැටියට තේරුම් ගැනීමේදී ඒ දැනගන්නා පුද්ගලයෙක් හැටියට ආත්මයක් හැටියට කෙනෙක් කල්පනා කරනවා. නැතිනම් දැන ගැනීම කියන දේ ආත්මයක් හැටියට කල්පනා කරනවා. ඒකට කියනවා විඥානං අත්තතෝ සමනුපස්සති කියලා. විඥානය ආත්මයක් කියලා කල්පනා කරනවා. යම් විඥානයක් තියෙනවා නම් ඒ විඥාණයම ඇහෙන් රූප දකින රූප දැනගන්න බව, කනෙන් ශබ්ද දැනගන්න බව, එතකොට මේ නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, කයෙන් ස්පර්ශ මේ ආරම්මණයන් නැතිනම් මේ ආයතනයන් හරහා ලැබෙන අරමුණු දැනගන්න බවක් තිබෙනවානේ. මෙන්න මේ අරමුණු දැනගන්නා බව දැනගන්නේ කවුද? මේ දැනගැනීම තමයි කෙනාම තමයි දැනගැනීම කියලා. යම් දැනගැනීමක් විඥානයක් තියෙනවා නම් සෝ අහං ඒ මම තමයි දැනගන්නේ. යම් ඒ මම කියලා කෙනෙක් ඉන්නවා නම් ඒ මමම තමයි දැනගන්නාකමයි කියලා මේ දෘෂ්ටියකටපත් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට දැනගැනීම කියන දේ විඥානය ආත්මයක් හැටියට කෙනෙක් කල්පනා කරනවා. ඒ වගේම කෙනෙක් කල්පනා කරනවා ආත්මය කියන එක පවතින්නේ රූප, වේදනා, සංඥා, සංකාර කියන දේවල් වල. මේ ආත්මය හැබැයි විඥානවත් දෙයක්. විඥානවන්තං අත්තානං සමනුපස්සති. එතකොට මේ වේදනාව, සංඥාව, සංස්කාරය පිළිබඳ, රූපය පිළිබඳ මේ දේවල් තමයි ආත්මය කියලා කියන්නේ. මෙන්න මේ ආත්මය විඥානවත් දෙයක්. ඒ කියන්නේ විඥානවත් කියලා කියන්නේ විඥානයේ අයිතිකරු කියලා කෙනෙක් කල්පනා කරනවා. ඊට පස්සේ කෙනෙක් කල්පනා කරනවා ආත්මය තියෙනවා වෙනම මොනවද අර විඳින, හඳුනන, හිතන රූපය මේ තමයි ආත්මය. මේ ආත්මේ මත තමයි මේ දැනගැනීම කියන දේ පිහිටා තිබෙන්නේ. ඒ නිසා මේ දේවල් මත මේ දේවල් අනුව පිහිටි දෙයක් හැටියට ආත්මය කියන දේ වෙනම දකිනවා. අර මලේ පිහිටි සුවඳ වගේ. එතකොට තවත් කෙනෙක් දකිනවා මේ ආත්මය කියන දේ විඥානනය කියන දේ මත පිහිටි දෙයක් හැටියට. ආත්මය කියන දේ විඥානස්මින් අත්තානං සමනුපස්සති. විඥානය කෙරෙහි ආත්මය කියන දේ පිහිටා සිටිනවායි කියලා කෙනෙක් දකිනවා. මෙන්න මේ විදිහට විඥානය පිළිබඳවත් කෙනකෙනාට ආත්ම දෘෂ්ටිය අර අපි කතා කරපු ආකාරයට අනුව ගොඩනගෙනවා. එතකොට මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය පිළිබඳව තමයි කෙනකෙනාට ආත්ම දෘෂ්ටි ගොඩනගෙන්නේ. ඉතින් මේවැදි මේ ලක්ෂණ අනුරූපීව කෙනකෙනාට වෙන වෙනම ගොඩනගෙනවා. රූපය අනුව ගිහිල්ලා ගොඩනගෙනකොට තවත් කෙනෙකුට විඳීම අනුව ගොඩනගෙනවා. තවත් කෙනෙකුට හඳුනා ගැනීම අනුව ගොඩනගෙනවා. තවත් කෙනෙකුට හිතනකම අනුව ගොඩනගෙනවා. තවත් කෙනෙකුට දැන ගැනීම අනුව ගොඩනගෙනවා. ආත්මය පිළිබඳව හඳුනා ගැනීම මේ ලක්ෂණයන්ගෙන් ගොඩනගෙන ආකාරය අපිට මෙතනදී තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ කියන්නේ ස්කන්ධ පංචකයෙන් තොරව වෙනම ආත්ම දෘෂ්ටියක් වෙනම පවතිනවානේ. මේ ධර්මයන් මතම පිහිටි වැරදි දැකීමක් තමයි මේ ආත්ම දෘෂ්ටිය කියලා කියන්නේ. දැන් අපි කතා කළේ අත්තානුදිට්ඨිය සම්බන්ධයෙන් 20 ආකාරයක් පිළිබඳව. රූපේ සම්බන්ධයෙන් 4යි, වේදනා සංඥා සංකාර විඥාන සම්බන්ධයෙන් 4 බැගින් 20ක් කතා කළා. මේ අත්තානුදිට්ඨිය සමග යෙදෙන මේ 20 මේ ප්‍රභේද 20 අපි කොහොමද භවදිට්ඨිය සහ විභවදිට්ඨිය සමග තේරුම් අරගන්නේ? කසපහඳුන කොහොමද අපි මේක බෙදාගන්නේ? මේ දෘෂ්ටි ටිකෙන් භවදිට්ඨිය සහ විභවදිට්ඨියන දැන් අපේ මාතෘකාව. එතකොට මේ කාරණාවේදී කොහොමද මේ භවදිට්ඨිය සහ විභවදිට්ඨියට අදාළව මේක මේ පවතින්නේ කියන එක ගැන අප තේරුම් ගන්නට අවශ්‍ය වෙන්නේ. එතකොට
දැන් මේ කාරණාවන්ගෙදී අපි කතා කළා දැන් මේ ස්කන්ධ පංචකයක් පිළිබඳව කතා කළා 4 ආකාරයකට. ඒකට ඔක්කොම 20 ආකාරයක් තියෙනවා. 20 ආකාරයක් හැටියට කතා කරනකොට රූපය ගැන කතා කරනකොට රූපං අත්තතෝ සමනුපස්සති කියලා කතා කළා. වේදනාව ගැන කතා කරනකොට වේදනං අත්තතෝ සමනුපස්සති. සංඥා අත්තතෝ සමනුපස්සති. සංඛාරා අත්තතෝ සමනුපස්සති. විඥානං අත්තතෝ සමනුපස්සති කියලා මේකම ආත්මයයි. කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන එකිනෙකට මේකම ආත්මය ඒකමයි කියලා කල්පනා කරපු දෘෂ්ටියක් තිබුණා. මේ පහේම පළවෙනියටම කතා කරපු එක. අන්න ඒ පහේම පළවෙනියටම කතා කරපු ඒ දෘෂ්ටි පහ විභව දෘෂ්ටිය අනුව යන දේවල්. ඒ කියන්නේ උච්ඡේදය අනුව යන දේවල්. මොකද රූපේ නැති වෙනකොටම ඒකම ආත්මය නම් ආත්මයක් නැති වෙලා ගිහිල්ලා තියෙනවා. වේදනාව නැති වෙලා යනකොට ඒකම ආත්මය නම් ආත්මයක් නැති වෙලා සංඥා සංස්කාර විඥාන. එතකොට ඒක නැති වෙලා යනකොට ඒකම ආත්මයක් නැති වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට ඒක උච්ඡේද දෘෂ්ටිය අනුව යන දෙයක්. ඒ නිසා මේ 20 ආකාර දෘෂ්ටීන්ගේ අත්තානු දිට්ඨිය 20 ආකාරයට කතා කරනකොට ඒ ස්කන්ධයන්ගේ පළවෙනි දෘෂ්ටීන් ඒ කියන්නේ රූපය ආත්මවත් හැටියට සංඥාව ආත්මය සංස්කාරය ආත්මය විඥානය ආත්මයයි කියලා ගත්ත මෙන්න මේ පංචකය විභව දෘෂ්ටියෙහිලා ඇතුළත් වෙන දේවල් මේ ටික හැරුණකොට පවතින අනික් කාරණා තුන හැමතැනකදීම රූපය ගැන කතා කරනකොට යම් කිසි රූපවන්තං අත්තානං කියලා කතා කළා අත්තනිවා රූපං රූපස්මින් වාත්තානං කියලා රූපයට අදාළ තුනක් කතා කළා. ඒ විදිහටම වේදනාවට අදාළව කරුණු තුනක් සංඥාව සංස්කාරය විඥාණයට අදාළව තුනක් කතා කළානේ. මෙන්න මේ හැමදේම සාස්වතය අනුව යන ධර්මයන්. ඇතයි කියන යන දෘෂ්ටිය අනුව යන දේවල් දෘෂ්ටීන්. ඒ නිසා මේකෙන් දෘෂ්ටි 15ක් අයිති වෙන්නේ භව දෘෂ්ටියට. ඉතින් විභව දෘෂ්ටි සහ භව දෘෂ්ටීන්ට අනුව කතා කරනකොට අත්තානු දිට්ඨිය 20 ආකාර අත්තානු දිට්ඨියේ 5ක් විභව දිට්ඨියට අයිති 15ක් භව දිට්ඨියට අයිති. ඒකට 5ක් විභව දිට්ඨි සහ 15ක් භව දිට්ඨියට කියන මේ 20 ආකාර දෘෂ්ටියේම භව දිට්ඨි විභව දිට්ඨි වලට බෙදා කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. මෙතන තියෙන ලොකුම ගැටලුව තමයි මේ විදිහට කතා කරන දෘෂ්ටියේ තියෙන භයානකකම. ඒක අස්සාද දිට්ඨියටත් පොදුයි අත්තානු දිට්ඨියටත් පොදුයි දෘෂ්ටීන්ට පොදු දෙයක්. එතකොට දැන් අපි අත්තානු දිට්ඨියට අදාළව කතා කළොත් අත්තානු දිට්ඨි මිච්ඡා දිට්ඨිය. අත්තානු දිට්ඨිය කියලා කියන්නේ සම්මා දිට්ඨියක් නෙමෙයි අත්තානු දිට්ඨිය මිච්ඡා දිට්ඨියක්. එතකොට මිච්ඡා දිට්ඨි දිට්ඨි විපatti. මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ දෘෂ්ටි විපත්තියක්. ඒක සම්පත්තියක් නෙමෙයි ඒක දෘෂ්ටි වර්ධවාගත්තු දෘෂ්ටි විපත්තියක් ඒක. එතකොට තාය දිට්ඨි විපත්තිය සමන්නාගතෝ පුද්ගලෝ දිට්ඨි විපන්නෝ. ඒ දෘෂ්ටි විපත්තිය සමන්නාගත පුද්ගලයාට කියනවා දිට්ඨි විපන්න පුද්ගලයා කියලා. දිට්ඨි විපන්න පුද්ගලයා දෘෂ්ටියට මේ විපත්තියටපත් වූ වැරදි දෘෂ්ටියකටපත් උන වැරදි දෘෂ්ටියකට පිළිපන්න පුද්ගලෙක්. එතකොට ඒ දිට්ඨි විපත්තියෙන් සමන්නාගත පුද්ගලයා හඳුන්වන වචනයක් තියෙනවා. ඒක තමයි දිට්ඨි විපන්න පුද්ගලයා. දිට්ඨි විපන්නෝ පුද්ගලෝ නසේවිතබ්බෝ. දිට්ඨි විපන්න පුද්ගලයා නසේවිතබ්බෝ ඔහු ඇසුරු නොකළ යුත්තේ. එතකොට න භජිතබ්බෝ ඔහු භජනය නොකළ යුත්තේ. න පෛරුපාසතබ්බෝ ඔහු පෛරුපාසනේ නොකළ යුතු කෙනෙක්. නැවත නැවත ඇසුරු නොකළ යුතු කෙනෙක්. තංකිස හේතු මොකක්ද ඒකට හේතුව? දිට්ඨි හිස්ස පාපිකා. ඔහුගේ දෘෂ්ටිය පාපී දෘෂ්ටියක්. එතකොට ඒ යම්කිසි පාපී දෘෂ්ටිය කියන දේ කෙනෙකුට පවතිනවා නම් පාපී දෘෂ්ටිය පැවතීම හේතු කරගෙන ඒක සුගතියකට යන්න හේතුවක් හදන දෙයක් එහෙම නෙමෙයි. ඒ දෘෂ්ටිය හේතු කරගෙන දෘෂ්ටි රාගයක් ඔහුට පවතිනවා. එතකොට ඒ යම්කිසි කෙනෙකුට දෘෂ්ටියක් පවතිනවා නම් ඒ දෘෂ්ටිය දික්ටි රාගයයි කියලා කියනවා. එතකොට යම්කිසි කෙනෙකුට ඒ දෘෂ්ටි රාගය තියෙනවා නම් එකක් රාගය එකක් දෘෂ්ටිය. හැබැයි දෘෂ්ටි රාගයෙන් යුක්ත වූ කෙනා දික්ටි රාග රක්ත පුද්ගලයා කියලා කියනවා. ඔහුගේ දර්ශනය පවතින්නේ අර විදිහටමයි. ඔහු කල්පනා කරන්නේ මේ දේවල් තියෙනවමයි කියලා කල්පනා කරනවා. මේක නෑ කියලා කල්පනා කරනවා. අර සාස්වත උච්ඡේද වශයෙන් කල්පනා කරපු එකෙන් මිදෙන්න ඔහුට අදහසක් ඇත්තේ නැහැ. ඔහුට ඒ දෘෂ්ටි රාගයෙන් රක්ත වූ පුද්ගලයෙක් හැටියට ඔහුව හඳුන්වනවා. එතකොට ඒ දෘෂ්ටීන්ගෙන් බහුල පුද්ගලයන් කෙරෙහි දුන්නා වූ දාණය න මහත්ඵලං මහත්ඵල මහත්ානිසංස වෙන්නේ නැහැ.
මොකද දික්ටි හිස්ස පාපිකා ඔහුගේ දෘෂ්ටිය පාපී දෘෂ්ටියක්. එතකොට ඊළඟට භයානකම දේ තමයි අත්තානුදික්ටි මිච්ඡා දිට්ඨි. අත්තානුදෘෂ්ටිය කියන්නේ මිච්ඡා දිට්ඨියක්. මිච්ඡා දිට්ඨිකස්ස පුරිස පුද්ගලස්ස ද්වේෂ ගතියෝ. මිච්ඡා දෘෂ්ටි සමාදන්ව ගත්ත පුරුෂ පුද්ගලයාට නැතිනම් මිත්‍යා දෘෂ්ටිය සමාදන් වෙච්ච කෙනාට ගති දෙකක් තියෙනවා. මොකද්ද? නිරයෝ වා තිරච්ඡාන යෝනිවා. නිරය හෝ තිරච්ඡානගත ආත්ම භාවය. එතකොට යම්කිසි අර දෘෂ්ටිය සමන්නාගතව කාය කර්ම වාක් කර්ම මනෝ කර්ම සිද්ධ කරනවා නම් එතකොට ඒ හේතු කරගෙන ඔහු අකුසල් රැස් කරනවා. අකුසලයේ හේතුවෙන් ඔහු දුගතියකට යන්න පුළුවන්කම තිබෙනවා. මොකද දෘෂ්ටිය හේතු වෙන්නේ දුගතියට යන්නට. මේක තමයි මෙතන තියෙන භයානකකම. එතකොට මේ කාරණා ටික බොහොම නුවණින් සම්මර්ෂණය කළ යුතු කාරණා ටිකක්. මොකද වැරදි විදිහට කෙනෙක් කල්පනා කරන්නට පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා මම හිතනවා මේක ගැන ටිකක් අපි තවත් කතා කරන්නට අවශ්‍යයි කියලා කාල වේලාව අරගෙන ඉදිරියේදීත් අපිට සාකච්ඡා කරන්නට පුළුවන් නම් බොහොම වටින කාරණා ටිකක්. මොකද දෘෂ්ටියේ තියෙන භයානකකම තේරුම් ගන්නට ඕනේ. වගේම අපි දෘෂ්ටි විපන්න පුද්ගලයෙකුගේ ස්වභාවය සහ මේ කතා කරන මට්ටමේ දුගතිගාමී වෙන. ඒ කියන්නේ ගති දෙකකින් යුක්ත තිරච්ඡානගත හෝ නිරය කියන ගති දෙකකට නියත වුණ පුද්ගලයෙක් කියලා කියන්නේ මොන මට්ටමකටපත් වුණ කෙනෙක්ද? ඊට පස්සේ ඒ දෘෂ්ටිය කියන දේ ඇතම් කෙනෙකුට ඇතම් විට ඇසුරු වුණත් කුසල පූර්ණ භාවයේ කොහොමද ඒකෙන් අයින් වෙන්නේ? දෘෂ්ටිය කියන දේෙන් ඉවත් යන්නේ. මේ දේවල් ගැන අපිට වෙනම කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් දෘෂ්ටියේ තියෙන භයානක භාවය තේරුම් ගන්නට අවශ්‍ය නිසායි ඒ කාරණාව ඒ විදිහට සඳහන් කරන්නට යෙදුනේ. තේරුම් අරගන්නට කොයිතරම්නම් දහම් කරුණු තියෙනවද? වරදින්න පුළුවන් තැන් කොච්චරද? මේ හැම තැනක්ම නිවැරදි කරගන්නට ඕන. ඉක්මනින්ම සසරෙන් අත මිදෙන්නට නම්. ඉතින් ඒ සඳහා අප්‍රමාදීව කටයුතු කරගන්න දිට්ඨි සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ඡා කරන්නට ඕන. ඒ පිළිබඳව අපි සෑහෙන කාලයක් වෙන් කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. බෞද්ධ ඔබේ ධර්මඥානය දියුණු කර ගැනීම සඳහා විශේෂයෙන්ම ඔබට නිවන් මඟ පැහැදිලි කර ගැනීම සඳහා අද මේ ධම්සභා මණ්ඩපයට වැඩම කොට ඔබට කරුණු පැහැදිලි කළ ලබනෝරුව කන්දාරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිත හාමුදුරන් වහන්සේට විශේෂයෙන් අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම අද දායකත්වයේ ගෙන කටයුතු කරනවා කැනඩාවේ පදිංචි සන්ධ්‍යා සමරසිංහ දිසානායක මහත්මිය, ලසිත් විතාරණ, දිනේෂ් විතාරණ පුතුන් දෙදෙනා සමග සහ පවුලේ සියලු දෙනාම අරමුණු වශයෙන් නැති කරගෙන තියෙනවා. විමලදාස සමරසිංහ දිසානායක පියතුමා අභාව ප්‍රාප්ත වී වසර 26ක් පිරීම නිමිත්තෙන් එතුමාට පුණ්‍ය අනුමෝදනා කිරීමටත්, කාන්ති වක්කුඹුර මෑණියන් අභාව ප්‍රාප්ත වී වසර 18ක් ගෙවීම නිමිත්තෙන් මෑණියන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමටත්, ඒ වගේම ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙනවා දායකත්වයේ දරන පින්වත් සෑම සිළු දෙනාටත්, ඒ පවුල්වල සියලුම ඥාති හිතයිශීනටත්, ඒ වගේම ලංකාවේ පදිංචි විශ්ව සමරසිංහ දිසානායක මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටත්, මංගල සමරසිංහ දිසානායක ඇතුළු පවුලේ සියලු දෙනාටත්, නව ශ්‍රීලන්තයේ පදිංචි දිල්රුක්ෂි සමරසිංහ දිසානායක ඇතුළු පවුලේ සැමට, ඕස්ට්‍රේලියාවේ පදිංචි අමල් සමරසිංහ දිසානායක ඇතුළු පවුලේ සියලු දෙනාටත් ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කොරෝනා උදරෙන් පීඩාවටපත් ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මේ සඳහන් කළ පරිදි පුණ්‍ය අනුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන ඒ සියලුම ඥාති හිතයිශීනට මේ පින් එකසේ හේතු වේවා. යම් හේතුවකින් දුකක නම් ඉන් විදී සුවපත් වී සැපයෙන් සැපතටපත්ව ලෞතුරු නිර්වාණ සුවයෙන්ම සැනසීම අත්කරගනිත්වා. ඒ වගේම ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙන සෑම සිළු දෙනාටත්, දායකත්වයේ ගෙන කටයුතු කරන පින්වත් හැම දෙනාටත්, සදේවක ලෝකයාටත් දෙලොව ශාන්තිය පිණිසත් ලෞතුරු නිර්වාණ සුවය පිණිසත් මේ පින් හේතු වාසනා පාරමී වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සත්සා භගවතෝ